ආයුබෝවන්. අද අපි ඉගෙන ගන්න පාඩම ශාක පටක පද්ධති. ඔයගලන්ට මතක ඇති විභාජක පටක යටතේදී අපි ඉගෙන ගත්තා විභාජක පටකයෙන් හැදෙන නව සෛල වලින් කොටසක් සෛල දික්වීමට ලක් වෙලා පසුව විභේදනය වෙනවා කියලා. ඒ විදිහට විභේදනය වෙන සෛල වලින් තමයි ස්ථීර පටක නිර්මාණය වෙන්නේ කියලා අපි මේ පාඩමේදී ඉගෙන ගත්තා. ඒ ආකාරයට නිර්මාණය වෙච්ච ස්ථීර පටක ගැන තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. අපි සටහනට යමු. විභාජක පටක වලින් ඇතිවන නව සෛල විශේෂිත කාර්යයන් කිරීම සඳහා විභේදනය වීමෙන් ශාක පටක පද්ධති ඇති කරනු ලබයි. මෙලෙස විභේදනය වීමේදී සෛලවල සෛල ප්ලාස්මය, එහි අඩංගු ඉන්ද්‍රියකාත් සහ සෛල බිත්ති වෙනස් වීම වලට භාජනය වේ. අපි කලින් කතා කළේ විභාජනයෙන් හැදෙන සෛල දික්වීමට ලක් වෙනවා කියලා විතරයි. ඊට අමතරව විභේදනය වන ශාක සෛලවල සෛල ප්ලාස්මය, ඒකේ අඩංගු ඉන්ද්‍රියකා, සෛල බිත්ති වල පවා සෑහෙන වෙනස්කම් සිද්ධ වෙනවා. මේ නිසා මේ සෛලවල ව්‍යුහයට සහ කෘත්‍යයට අදාළව නව සෛල පොදුවේ වර්ග කිහිපයකට වෙන්කොට හඳුනාගත හැකිය. මේ විදිහට විවිධාකාරයේ වෙනස්කම් වලට ලක් වෙලා හැදෙන නව සෛල ඒ සෛලවල ව්‍යුහයට සහ කෘත්‍යයට අදාළව නව සෛල වර්ග කිහිපයකට වෙන් කරලා අපිට ඉගෙන ගන්න පුළුවන්. විශේෂිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් කිරීමට හැකියාව ඇති වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු සෛල සමූහයකින් ශාක පටකයක් සමන්විත වේ. අපි මේ ගැන කලින් කතා කළා ශාක පටකයක් කියන්නේ මොකක්ද කියලා. ශාක පටකයක් තුල සෛල වර්ග එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ වගේ මේ සෛල විශේෂිතව කෘත්‍යයන් එකකට හෝ කිහිපයකට හැඩ ගැහිලා තියෙනවා කියලා අපි මීට කලින් ඉගෙන ගත්තා. ඒ කරුණ තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. අපි යමු ඊළඟ කරුණට. සනාල ශාකවල පටක ප්‍රධාන පටක පද්ධති තුනකින් යුක්තය. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ කාලේ ඉගෙනගෙන නැති මෘදු ස්තර පටක, දෘඪ ස්තර පටක, ස්ථූල කෝණාස්තර පටක, ශෛලම පටකේ, ෆ්ලෝයම් පටකේ වගේ පටක වර්ග කිහිපයක්. දැන් මෙතෙන්දි කියනවා සනාල ශාකවල තියෙන මේ පටක ප්‍රධාන පටක පද්ධති ආකාර තුනකට බෙදන්න පුළුවන් කියලා. මේ ප්‍රධාන පටක පද්ධති ආකාර තුන තමයි චර්මීය පටක පද්ධතිය, පූරක පටක පද්ධතිය, සනාල පටක පද්ධතිය. අපි මුලින්ම ඉගෙන ගන්න හදන්නේ චර්මීය පටක පද්ධතිය ගැන. මාතෘකාව චර්මීය පටක පද්ධතිය. මේ ශාක දේහයේ කොටස් වල පිටත ආරක්ෂක වැස්ම ලෙස ක්‍රියා කරයි. ඔයගලන්ට මතක නම් විභාජක පටක වල ක්‍රියාකාරීත්වය නිසා මූලික පටක ආකාර තුනක් නිර්මාණය වුණා. ප්‍රාග් චර්මය, පූරක විභාජකය, ප්‍රාග් කැම්බියම කියලා. එතන තිබුණ ප්‍රාග් චර්මය තමයි චර්මීය පටක පද්ධතිය ඇති කරන්නේ. අපි දැන් චර්මීය පටක පද්ධතිය ගැන ඉගෙන ගමු. චර්මීය පටක පද්ධතියේ කාර්යය තමයි ශාක දේහයේ කොටස් වල පිටත ආරක්ෂක වැස්ම ලෙස ක්‍රියා කරන එක. ඒකට උදාහරණයක් දීලා තියෙනවා අපිචර්මය කියලා. අපි දන්නවා ශාකයේ කඳෙත්, පත්‍රවලත්, ඒ වගේම මුලෙත් පිටතම ආවරණය කරලා තියෙන්නේ අපිචර්මයෙන් කියලා. අපි දැන් අපිචර්මය ගැන ඉගෙන ගමු. ප්‍රාථමික ශාක දේහයේ කඳ, මුල් හා පත්‍ර වැනි කොටස් වලට ආරක්ෂාව සපයයි. මතක තියාගන්න ප්‍රාථමික ශාක දේහයේ කඳ, මුල් හා පත්‍ර වැනි කොටස් වලට තමයි අපිචර්මය ආරක්ෂාව සපයන්නේ. මොකද ද්විතීක වර්ධනයේදී අපිචර්මයට වඩා ආරක්ෂාවක් දෙන්න පුළුවන් ශක්තිමත් පරිචර්මයක් නිර්මාණය වෙනවා. ඉතින් අපිචර්මයේ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාව සපයන්නේ ප්‍රාථමික ශාක කඳේ තියෙන කොටස් වලට. තදින් ඇසිරුණු තනි සෛල ස්තරයක් ලෙස පවතී. ඉතින් අපිචර්මය ආරක්ෂක ස්තරයක් හැටියට තියෙනවා නම් ශුද්ධ ජීවීන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න, ශාක දේහයේ තියෙන ජලය හානි වෙන්නේ නැති වෙන්න සෛල තදින් ඇසිරලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉටි වලින් හැදිලා තියෙන උච්චර්මය කියන වැස්මකින් අපිචර්මයේ වායව කොටස් ආවරණය වෙලා තියෙනවා. දැන් අපි කතා කළා අපිචර්මයේ තියෙනවා කියලා ප්‍රාථමික කඳේ තියෙනවා කිව්වා, පත්‍රවල තියෙනවා කිව්වා, මුලේ තියෙනවා කිව්වා. දැන් ඔතනින් වායව කොටස් වෙන්නේ කඳ සහ පත්‍රනේ. ඒ වගේ කොටස් වල උච්චර්මයක් තියෙනවා. ඉටි සහිත උච්චර්මයක් තියෙන එකේ අරමුණ තමයි ශාක දේහ මගින් ජලය ඉවත් වෙන එක අවම කිරීම. හැබැයි පැහැදිලිව මෙතන දීලා තියෙනවා වායව කොටස් වල තමයි උච්චර්මය තියෙන්නේ කියලා. අපි ගත්තොත් එහෙම පසට යටින් තියෙන භූගතව තියෙන මූල පද්ධතියේ උච්චර්මයක් පිහිටන්නේ නැහැ අපිචර්මය වටා. ඒකට හේතුව මුලේ කාර්ය වෙන්නේ ජලය සහ ಖನಿජ ලවණ ශාක දේහය තුළට අවශෝෂණය. උච්චර්මයක් තිබ්බොත් මුලේ ශාක දේහය තුළට මුල ඇතුළට ජලය අවශෝෂණය කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපිචර්මය මත උච්චර්මයක් පිහිටන්නේ ශාකයේ වායව කොටස් වල විතරයි. පාලක සෛල,
අපිචර්මීය කේශර ට්‍රිකෝම් කියලා කියන ඒගොල්ලන්ට සහ මූල කේශ වැනි විශේෂිත සෛලද අපිචර්මයේ දක්නට ලැබේ. අපිචර්මය මත තවදුරටත් විශේෂණය වෙච්ච සෛල වර්ග දකින්න පුළුවන්. උදාහරණාකාර තුනක් දීලා තියෙනවා. පාලක සෛල, අපිචර්මීය කේශර සහ මූල කේශ. අපි දැන් ශාක පත්‍රයක හරස් කඩක් භාවිතා කරමින් මේ අපිචර්මය ගැන වැඩිදුරටත් ඉගෙන ගමු. මේ ඔයගලන්ට දීලා තියෙන රූපය ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස් කඩක්. ඔයගලන්ට පේනවා ශාක පත්‍රයේ ඉහළම ස්තරයේ උඩින්ම තියෙන උච්චර්මයක්, තුනී උච්චර්මයක්. ඒ තියෙන්නේ උඩු අපිචර්මය කියන තනි සෛල ස්තරයට ඉහළින්. උඩු අපිචර්මය උච්චර්මෙන් ආවරණය වෙලා තියෙනවා. ඊට අමතරව ශාක පත්‍රයේ පහළම ස්තරය සමන්විත වෙන්නේ යටි අපිචර්මයෙන්. ඔයගලන්ට පේනවා යටි අපිචර්මයේ විශේෂ වූ සෛල ආකාරයක් තියෙනවා. නම් කරලා තියෙනවා පාලක සෛල කියලා. පූටිකා විවරයේ ප්‍රමාණය පාලනය කරන්නේ මේ පාලක සෛල මගින්. ඉතින් අපිචර්මය මතත් තවදුරටත් විශේෂණය වෙච්ච සෛල තියෙනවා. එහෙම සෛල ආකාරයක් තමයි මේ පාලක සෛල. අපි ආයෙත් උඩු අපිචර්මයට යමු. උඩු අපිචර්මයේ ඕගලන්ට පේනවා අපිචර්මීය කේශර තියෙනවා. මේ අපිචර්මීය කේශර ඒකසෛලික වෙන්න පුළුවන්, බහුසෛලික වෙන්න පුළුවන්. මෙතන නම් පෙන්නලා තියෙන්නේ බහුසෛලික අපිචර්මීය කේශර. අපි දැන් ද්විබීජපත්‍රී ප්‍රාථමික මුලක ව්‍යුහය නිරීක්ෂණය කරමු. ඕගලන්ට පේනවා මුලේ එළියෙන්ම තියෙන, මුලේ පිටතින්ම තියෙන සෛල ආවරණය තමයි අපිචර්මය. මේ අපිචර්මයේ සෛල විශේෂණය වෙලා තමයි මූල කේශ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මූල කේශ ඒකසෛලිකයි. මේ විදිහට මූල කේශ තියෙන ප්‍රදේශයට අපි කියනවා කේශදර ස්තරය කියලා. අපි ළඟට ඉගෙන ගමු අපිචර්මීය කේශර හෙවත් ට්‍රිකෝම ගැන. ට්‍රිකෝම යනු අපිචර්මයෙන් හටගන්නා බාහිර නෙරුම් ලෙස ඇති රෝම සහ ග්‍රන්ථි වේ. ට්‍රිකෝමයක් කියන්නේ අපිචර්මයෙන් හටගන්න. අපිචර්මයෙන් පිටතට නෙරලා තියෙන රෝම සහ ග්‍රන්ථි. ඔයගලන්ට මේ දීලා තියෙන රූපේ පෙන්නලා තියෙනවා ග්‍රන්ථිමය ට්‍රිකෝමයක්. ඒක ග්‍රන්ථිමය කියලා අඳුර ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ට්‍රිකෝමවල අග්‍රස්තේ ශ්‍රාවයක් තියෙන ඕගොල්ලන්ට පේනවා. ශ්‍රාවයන් නිදහස් කරන්නේ ග්‍රන්ථි වලින්. ඒක නිසා මේ ග්‍රන්ථිමය ට්‍රිකෝම. ඊට පස්සේ මේ රූපෙන් ඕගොල්ලන්ට දීලා තියෙන්නේ කේශරමය ට්‍රිකෝම. ශාක පත්‍රයෙන් කෙස් ගස් වගේ කෙඳි කෙඳි වගේ විහිදිලා තියෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන්නේ බූව කියලා. සමහර ශාකවල බූව ඇඟේ ගෑවුනහම කසනවා, විෂ සහිතයි. ප්‍රායෝගිකව මේව අත්දැකලා ඇති. මේ රූපෙන් ඕගොල්ලන්ට පෙන්ලා තියෙන්නේ කේශරමය ට්‍රිකෝම සහිත ශාක පත්‍රයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් ගන්නා ලද ඡායාරූපයක්. මේ අපිචර්මීය කේශර විවිධ රූපාකාර වලින් තියෙන්න පුළුවන්. මේ රූපෙන් ඕගලන්ට පෙන්වලා තියෙනවා තාරකාවක් වගේ හැඩැති ට්‍රිකෝමයක්. ඊට අමතරව තවත් විශාල රූපීය විවිධත්වයක් තියෙනවා මේ ට්‍රිකෝම වල. ඒකසෛලිකය වෙන්න පුළුවන්, බහුසෛලික වෙන්න පුළුවන්, දණ්ඩාකාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සර්පිලාකාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තාරකාකාර වෙන්න පුළුවන්. ඒ විදිහට ඉතා විශාල විවිධත්වයක් මේ ට්‍රිකෝම පෙන්නනවා. දැන් අපි යමු ඊළඟ මාතෘකාවට. අපිචර්මයේ කෘත්‍ය. යාන්ත්‍රික හානි වලින් සහ ව්‍යාධි ජනකයන්ගෙන් සිදුවන හානි වලින් ආරක්ෂා කරයි. අපිචර්මය තමයි ශාක දේහයේ බාහිරතම තියෙන වැස්ම. ඒ වැස්ම මගින් ශාක දේහය ඇතුළට ශුද්ධ ජීවීන්, විශේෂම ව්‍යාධි ජනකයන්, ඒ කියන්නේ රෝග ඇති කරන ශුද්ධ ජීවීන් ශාකයට ඇතුල් වෙන එකෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම යාන්ත්‍රික හානි වලින්, සුළඟ, ගැටීම්, ඒ වගේ යාන්ත්‍රික හානි වලින් ශාක දේහයට හානි වෙන එකෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම අපිචර්මය මත තියෙන උච්චර්මය ජල හානිය වළක්වන්න උදව් වෙනවා. ශාක දේහ විචලනය වෙන එකෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම මූලකේශ ජලය සහ ಖನಿජ අවශෝෂණයට දායක වෙනවා. ඔයගොල්ලෝ දැක්ක විශේෂිත වූ අපිචර්මීය සෛලාකාරයක් පාලක සෛල. පාලක සෛල මගින් වායු හුවමාරුවට ආධාර කරනවා, පූටිකාවේ ප්‍රමාණය පාලනය කරලා. කේශර වැනි ට්‍රිකෝම මගින් ජල හානිය වීම අඩු කරනවා. ඒක කරන්නේ කොහොමද? දිලිසෙන සුළු රෝම පැවතීම නිසා වැඩිපුර ආලෝකය පතිතුනහම ආලෝකයෙන් විශාල කොටසක් නැවත පරාවර්තනය කරනවා ශාක පත්‍රයේ පෘෂ්ඨය දිලිසෙන නිසා. ශාක පත්‍රයට වැටෙන ආලෝකයෙන් වැඩි කොටසක් පරාවර්තනය වුණාම ශාක පත්‍රය රත් වෙන එක අවුම් වෙනවා. ඒක නිසා යාගින් උත්සේදනය මගින් ජලය හානි වීම අවුම් වෙනවා. ඒ අනුව ට්‍රිකෝම දායක වෙනවා. එහෙම නැත්නම් අපිචර්මය දායක වෙනවා ජල හානිය අවම කරන්න. අපිචර්මයේ ඊළඟ කාර්ය ඇතැම් අපිචර්මීය කේශර මගින් ශ්‍රාව්‍ය වෙන රසායනික කෘමීන්, ව්‍යාධි ජනකයන් සහ ශාක භක්ෂකයන්ගෙන් ශාකය ආරක්ෂා කරයි. හොඳම උදාහරණය තමයි කහඹිලියා. අපි දන්නවා ගෑවුනහම කොච්චර වේදනාකාරීද කියලා.
ඒ කියන්නේ අත්දැකීමක් නැත්තම් අද හෙටම ගහක් හොයාගෙන ඇඟ පුරාම පොඩ්ඩක් ගාගෙන බලන්න. එතකොට ඔයගලන්ට ප්‍රායෝගිකවම තේරුම් ගන්න පුළුවන්. අපිචර්මීය කේශර මගින් ශ්‍රාව්‍ය කරන රසායනික ද්‍රව්‍ය ශාක භක්ෂකයින්ට, ව්‍යාධි ජනකයන්ට සහ කෘමීන්ට කොච්චර හානිදායකද කියලා. ඒ වගේම එමගින් ශාකයට කොච්චර ආරක්ෂාවක් ලැබෙනවද කියලා. අපිචර්මය සම්බන්ධයෙන් තියෙන අන්තිම කරුණ ද්විතීක වර්ධනයෙන් පසු පරිණත ශාක කඳන් මුල්වැනි කොටස් වල අපිචර්මය පසු කලක පරිචර්මය නැමැති ආරක්ෂක ස්තරයෙන් ප්‍රතිස්ථාපනය වේ. මම මේ ගැන කලිනුත් කිව්වා. අපිචර්මය ආරක්ෂක ස්තරයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රාථමික ශාක කොටස් වල විතරයි කියලා. ශාක වල ද්විතීක වර්ධනය වෙනකොට කඳ ඇතුලෙන් හැදෙනවා පරිචර්මය කියලා ගොඩක් ඝනකම් සෛල ස්තරයක්. ඒක නිසා මේ පිටතින්ම තියෙන අපිචර්මය කැඩිලා බිඳිලා ඉවත් වෙලා යනවා. ඒක නිසා අපි කියනවා ද්විතීක වර්ධනයෙන් පස්සේ අපිචර්මය පරිචර්මය මගින් ප්‍රතිස්ථාපනය වෙනවා කියලා. අපි ඊළඟ පටක පද්ධතියට යන්. පූරක පටක පද්ධතිය. පූරක පටක පද්ධතිය චර්මීය පටකය හා සනාල පටකය අතර පිරවුමක් ලෙස ප්‍රධාන වශයෙන් බාහිකය සහ මජ්ජාව යන කොටස් වලින් යුක්තය. පූරක පටකය ඒ කියන්නේ පිරවුම් පටකය. එළියෙන්ම තියෙනවා චර්මීය පටකය. ඇතුළතින්ම තියෙනවා සනාල පටකය. මේ චර්මීය පටකයත් සනාල පටකයත් අතර තියෙන ප්‍රදේශය පුරවන පටකයට තමයි අපි කියන්නේ පූරක පටක පද්ධතිය කියලා. ප්‍රධාන වශයෙන්ම මේකට අයිති වෙන්නේ බාහිකය සහ මජ්ජාව කියන ප්‍රදේශ. පූරක පටකයේ සංචිත කිරීම, ප්‍රභා සංශ්ලේෂණය, සංධාරණය, කෙටි දුරකට සිදු කරනු ලබන ද්‍රව්‍ය පරිවහනය වැනි කෘත්‍ය කිරීමට විශේෂණය වූ සෛල අඩංගුය. ඒ කියන්නේ පූරක පටකේ විවිධාකාරයේ සෛල වර්ග තියෙනවා. මේ විවිධාකාරයේ සෛල වර්ග විශේෂිත වූ කෘත්‍යයන්ට හැඩගැහිලා තියෙනවා. සමහර සෛල ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා. සමහරු සංධාරණයට දායක වෙනවා. සමහර සෛල ශාක කඳ ඔස්සේ කෙටි දුරකට ද්‍රව්‍ය පරිවහනය කරන්න දායක වෙනවා. සමහර විට කාර්යයන් එකකට වඩා දායක වෙන සෛල වර්ග තියෙන්නත් පුළුවන්. පූරක පටකයේ ප්‍රධාන සෛල වර්ග තුනක් දක්නට ලැබේ. ඒවා නම් මෘදු ස්තර සෛල, ස්ථූල කෝණාස්තර සෛල, දෘಢස්තර සෛල. සාමාන්‍ය පෙළ කාලෙත් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්ත මාතෘකා. අපි ඉස්සෙල්ලාම යමු මෘදු ස්තර සෛල ගැන ඉගෙන ගන්න. මෘදු ස්තර සෛල කෘත්‍රිමය වශයෙන් පරිණත අවධියේදීත් සජීවීය. අපි ඒක මේ විදිහට පැහැදිලි කරගමු. විභාජනයෙන් හැදිච්ච සෛල විභේදනය වෙනකොට අලුත් ඉන්ද්‍රියකා වර්ග සංශ්ලේෂණය වෙනවා, සෛල බිත්තිය වෙනස්කම් වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. සමහර සෛල වර්ග තමන් කරන කාර්යයට අධික ලෙස විභේදනය වෙනවා. කොයිතරම් විභේදනය වෙනවද කියනවනම් සමහර සෛල විභේදන ක්‍රියාවලිය අවසන් වෙනකොට එහෙම නැත්නම් ඒ සෛල පරිණතභාවයට පත් වෙලා අවසන් වෙනකොට අජීවී බවට පත් වෙනවා. නමුත් මෘදු ස්තර සෛල තමන්ගේ කාර්යයට උපරිම වශයෙන් විභේදනය වුණාට පස්සෙත් ඒවා සජීවී තත්ත්වයේ තියෙනවා. අපි තවත් පැහැදිලි කරගන්නවා නම් ශෛලම වාහිනී සෛල ඉස්සලම සජීවී සෛලයක්. ජලය ගෙනියන්න පුළුවන් ශෛලම වාහිනියක් බවට උපරිම විභේදනය වුණාට පස්සේ ශෛලම වාහිනිය ඇතුලේ තියෙන්නේ කුහරයක් විතරයි. ඒ සෛලය අජීවී භාවයට පත් වෙනවා. නමුත් මෘදු ස්තර සෛල තමන් කෘත්‍රිමය වශයෙන් උපරිම පරිණතභාවයට පත් වුණත් එයාගේ සජීවී භාවය දිගටම පවත්වා ගන්නවා. පරිණත සෛලවල ප්‍රාථමික සෛල බිත්ති පමණක් දක්නට ලැබේ. මෘදු ස්තර සෛලවල සෛල බිත්තිය සැලකුවොත් අපි මේ කතා කරන අනෙක් සෛලවල සෛල බිත්තීන්ට සාපේක්ෂව තුනීම බිත්ති දරන්නේ මෘදු ස්තර සෛල. ඒකට හේතුව එයාගේ තියෙන්නේ ප්‍රාථමික සෛල බිත්ති විතරයි. මේ ප්‍රාථමික සෛල බිත්ති සාපේක්ෂව තුනී සහ නම්‍යශීලී වේ. මේ ගැන කලිනුත් කිව්වා. මේගොල්ලන්ගේ සෛල බිත්ති ගොඩක් තුනී. ඒක නිසා ඇදෙන්න හැකියාවක් තියෙනවා. අපි ඒකට කියනවා නම්‍යශීලී කියලා. මේවායේ විශාල මධ්‍ය රික්තකයක් දක්නට ලැබේ. වැඩිම විවිධත්වයක් පෙන්වන ශාක සෛල ආකාරය. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ ශාක පත්‍රයේම මෘදු ස්තර සෛල ආකාර දෙකක් තියෙනවා. ඉනි මෘදු ස්තරය සහ සවිවර මෘදු ස්තරය කියලා. ඒ විදිහට වැඩිම විවිධත්වයක් පෙන්වන ශාක සෛල ආකාරය තමයි මෘදු ස්තර සෛල. මෘදු ස්තර සෛල විවිධ හැඩයෙන් තියෙන පුළුවන්. කන්ද නිශ්චිත හැඩයක් දෙන්න බෑ. ගෝලාකාර වෙන්න පුළුවන්. ඉනි මෘදු ස්තරයේ සෛල ඉනි හැඩති. ඒ වගේම තාරකාකාර මෘදු ස්තර සෛල තියෙනවා.
ඒ අනුව ඉතා විශාල විවිධත්වයක් පෙන්වනවා මෘදු ස්තර සෛල තමන් කරන කාර්ය සහ තමාගේ පිහිටීම අනුව. මේ ඔයගලන්ට දීලා තියෙන දර්ශීය මෘදු ස්තර පටකයක හරස්කඩ. මේ රූපය ඔයගලන්ට අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඔයගලන්ට පේනවා විභාජක පටකයේ වගේ මධ්‍ය න්‍යෂ්ටියක් නෙමෙයි මේගොල්ලන්ගේ තියෙන්නේ. පර්යන්තයට වෙන්න සෛලේ බිත්තියට සෛල බිත්තියට ආසන්නයට වෙන්න න්‍යෂ්ටිය පිහිටනවා. ඒ වගේම මේ සෛල අතර අන්තර් සෛලීය අවකාශ පිහිටනවා. ඒ වගේම කැපී පෙනෙන විශාල මධ්‍ය රික්තක පිහිටනවා. ඒ වගේම මෘදු ස්තර සෛලවල සෛල බිත්තිය තුනී සහ නාමශීලී වෙනවා. ගොඩක් ඝනකමට සෛල බිත්තිය අඳින්නේ නැහැ මේ මෘදු ස්තර පටකයේ රූපයක් අඳිනකොට. අපේ ඊළඟ මාතෘකාව මෘදු ස්තර පටකයේ කෘත්‍යයන්. අපි බලමු පළවෙනි කරුණ මොකක්ද කියලා. ශාකය තුල සිදුවන බොහෝ පරිවෘත්තීය ක්‍රියා මේ සෛල තුල සිදු කරයි. උදාහරණ විවිධ කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය. හරි අපි මෙහෙම ගමු. අපි දන්නවා මෘදු ස්තර සෛල කියන්නේ සජීවී සෛල කියලා. සජීවී භාවය පවත්වා ගන්න නම් අනිවාර්යෙන් මේ සෛල ඇතුලේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙන්න ඕනේ. අපි ශාක පත්‍රය තුල දැක්කා මෘදු ස්තර සෛල ආකාර දෙකක්. ඉනි මෘදු ස්තර සෛල සහ සවිවර මෘදු ස්තර සෛල කියලා. මේ සෛලවල හරිත ලව පිහිටනවා. ඒ අනුව ප්‍රභා සංශ්ලේෂණය කියන පරිවෘත්තීය ක්‍රියාවට මෘදු ස්තර සෛල එතෙන්දී දායක වෙනවා. ඒ වගේම මේ සෛල තුල සෛලීය ශ්වසනය සිද්ධ වෙනවා. ඒ වගේ පරිවෘත්තීය ක්‍රියා එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියා රසක් මේ මෘදු ස්තර සෛල තුල සිද්ධ වෙනවා. අංක 2 සංචිත කෘත්‍ය. ශාක මුල් සහ කඳන් තුල දක්නට ලැබෙන සමහර සෛල තුල ලව උදාහරණ ශ්වේත ලව අඩංගු වන අතර ඒවායේ පිෂ්ඨය සංචිත කරයි. දැන් මෙතන දීලා තියෙනවා ඔයගලන්ට ශ්වේත ලව ගැන. ශ්වේත ලව වල පිෂ්ඨය සංචිත කරනවා කියලා. මීට අමතරව අපි ගත්තොත් එහෙම අර්ථාපල් අලය හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේක ඇතුලේ තියෙන්නේ මෘදු ස්තර සෛල පිෂ්ඨය ගබඩා කරනවා. ඒ වගේම ශාක දේහයේ බාහිකයේ සහ මජ්ජාවේ තියෙන මෘදු ස්තර වල ආහාර සංචිත කරලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට ආහාරයට ගන්න පළවල අඩංගු වෙන්නේ මෘදු ස්තර සෛල. ඉතින් සංචිත කෘත්‍ය ආහාර විතරක් නෙමෙයි ජලය සංචිත කරලා තියන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙම පතොක් පත්‍රයක හරස්කඩ පතොක් පත්‍රයක ජලය සංචිත කරලා තියෙන්නේ මෘදු ස්තර සෛලවල. ඒ වගේම ජලජ ශාකවල දණ්ඩක් සැලකුවොත් ඒක ඇතුලේ වාත අවකාශ පිහිටනවා. මේ වාත අවකාශ පිහිටන්නේ මෘදු ස්තර සෛල අතරේ. එතකොට ඒගොල්ලෝ වාතය සංචිත කරන්න දායක වෙනවා. ඒ වගේ ප්‍රධාන වශයෙන්ම මෘදු ස්තර පටකයේ කෘත්‍යයක් තමයි සංචිත කෘත්‍ය. තුන්වෙනි කාර්ය බොහෝ මෘදු ස්තරවලට සුදුසු තත්ත්ව සපයා දුන් විට සෛල විභාජනය සහ විභේදනය වීමේ හැකියාව ඇත. අපි මේ හැකියාවට කියනවා සමූල ජනන විභවය කියලා. අපි කලින් ඉගෙන ගත්තා විභාජනය වෙන්නේ විභාජක පටකවල සෛල විතරයි කියලා. නමුත් මේකත් මතක තියාගන්න. මෘදු ස්තර සෛලවලට විශේෂිත තත්ත්ව ඒ කියන්නේ අවශ්‍ය පෝෂක සහ ශාක හෝමෝන වර්ග ලබා දුන්නාම මෘදු ස්තර සෛල ගුණනය කරන්න පුළුවන් අපිට. මේ හැකියාව ශාකවල ඇතිවන තුවාල සුවවීමේදී දායක වෙනවා. ශාක පටකයකට අනතුරක් වෙලා තුවාල වුණොත් එතන නව සෛල ගුණනය කරන්න දායක වෙන්නේ. මොකද එතන විභාජක පටක නැහැ. විභාජක පටක නැත්නම් ඒ තුවාලය සුව කරන්න නව සෛල හදන්න දායක වෙන්නේ මෘදු ස්තර පටකය. එසේම පටක රෝපණයේදී තනි මෘදු ස්තර සෛලයක් මගින් ගුණනය සහ විභේදනය වී හැකි සෛල ගොනුවක් සෑදීමටද මේ හැකියාව වැදගත් වේ. හරි. පොඩි සංකීර්ණ කොටසක් හොඳට අවධානයෙන් අහගන්න. මෘදු ස්තර සෛල විභාජනය වෙන්නේ නැහැ. ඒක ප්‍රධානම කරුණ. නමුත් මෘදු ස්තර සෛලවලට අවශ්‍ය තත්ත්ව ලබා දුන්නොත් පෝෂක ද්‍රව්‍ය ශාක හෝමෝන උචිත උෂ්ණත්වය වගේ තත්ත්වයන් નિયમિત පරිදි ලබා දුන්නොත් අපිට පුළුවන් මෘදු ස්තර සෛල ගුණනය කරන්න. ශාක පටක රෝපණයේදී භාවිතා කරන්නේ මෙන්න මේ මූල ධර්මයම තමයි. මෘදු ස්තර සෛල තියෙන ශාක කොටසක් අරගෙන අවශ්‍ය පෝෂක අවශ්‍ය තත්ත්වයන් අවශ්‍ය ශාක හෝමෝන වර්ග નિયમિત ප්‍රමාණයෙන් ලබා දුන්නාම මේ සෛල ගුණනය වෙලා සෛල ගොනුවක් නිර්මාණය කරනවා. ඊට පස්සේ විශේෂිත ශාක හෝමෝන යොදලා මේ සෛල ගොනුවෙන් අපිට මූල පද්ධතිය නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රරෝහ පද්ධතිය නිර්මාණය කරන්න පුළුවන්. ඒ විදිහට නව ශාකයක් ජනනය කරන්න පුළුවන්. මේ විදිහට තනි මෘදු ස්තර සෛලයකින් අපිට නව ශාකයක් ජනනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ සමූල ජනන විභවය කියලා. මේ රූපය ඔයගලන්ට පැහැදිලිව එක දීලා තියෙනවා. කැරට් මුලේ තියෙන මෘදු ස්තර සෛලයක් අරගෙන පටක රෝපණ මාධ්‍යයට ඒක ඇතුල් කරලා සෛල රෝපණය වෙන්න ඉඩ සලස්සලා අන්තිමේදී සම්පූර්ණ ශාකයක් බවට පත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉගෙන ගත්ත මෘදු ස්තර සෛල වල ප්‍රධාන කාර්යයන් තුනක්. එකක් තමයි
ප්‍රධාන වශයෙන්ම පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙන්නේ ශාක දේහයේ මෘදුස්තර සෛල ඇතුලේ කියලා ඉගෙන ගත්තා. ඒ වගේම සංචිත කෘත්‍ය ඉටු කරනවා කියලා ඉගෙන ගත්තා. ඒ වගේම අවශ්‍ය තත්ත්වය සපයලා දුන්නොත් සෛල විභාජනය මගින් නව සෛල ඇති කිරීමේ හැකියාවක් මෘදුස්තර සෛල වලට තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. අපි යමු ඊළඟ මාතෘකාවට ස්ථූල කෝණාස්තර සෛල. සාමාන්‍යයෙන් දිගටි සෛල වේ. කෘත්‍යමය වශයෙන් පරිණත අවධියේදී පවා මේ සෛල සජීවී නම්‍යශීලී උපරිම විභේදනයට ලක් වුණාට පස්සෙත් ස්ථූල කෝණාස්තර සෛල සජීවී භාවයේම පවතිනවා. ඒ වගේම මේ සෛල නම්‍යශීලී, ඒ කියන්නේ මේ සෛල වල ද්විතීක සෛල බිත්තියක් පිහිටන්නේ නැහැ. මෘදුස්තර සෛල වලට වඩා ඝනකමින් යුත් සෛල බිත්ති මේ සෛල වලට ඇත. මෘදුස්තර, ස්ථූල කෝණාස්තර සහ දෘಢස්තර කියන සෛල වර්ග තුන සැලකුවොත් ඒගොල්ලන්ට නම් දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ගේ සෛල බිත්තියේ ඝනකම අනුව. මෘදු ස්තර, තුනී ස්තරයක් තියෙන සෛල වලට තමයි අපි කිව්වේ මෘදු ස්තර කියලා. ස්ථූල කෝණාස්තර. කෝණාස්තර කියන්නේ කොන් අතර ස්ථූලයි කියන්නේ මහතයි. දෘಢස්තර කියන්නේ සෛල බිත්ති ඝනකමින්ම වැඩි නැත්නම් දෘঢ়භාවයෙන්ම වැඩි සෛල බිත්ති තියෙන සෛල වලට කියනවා දෘಢස්තර කියලා. මේ සෛලවල සෛල බිත්ති අසමාකාරව ඝන වී ඇත. මම කලින් සඳහන් කළා වගේ සෛල බිත්ති වල කොන් තමයි වැඩිපුර ඝන වෙලා තියෙන්නේ. ලපටි ශාක කඳන් වල හා වෘන්තවල අපි චර්මයට යටින් බොහෝ විට ස්ථූල කෝණාස්තර සෛල රැහැන් ආකාරයට පිහිටයි. අපි සාමාන්‍යයෙන් පුංචි පැලෑටිය සැලකුවොත් අපිට ඒක පෑගුණත් එයා ඒ වෙලාවට නැමිලා ආයෙසරක් කකුල ගත්ත ගමන් එයා නැවතත් දිගෑරෙනවා. හරියට ඉලාස්ටික් එකක් ඇතුළට දාලා තිනා වගේ තමයි ඒක වෙන්නේ. මේ ඇදීමේ හැකියාව මේ පුංචි පැලෑටි වලට ලබා දීලා තියෙන්නේ ශාක කඳ ඇතුලේ තියෙන ස්ථූල කෝණාස්තර සෛල. ශාක පත්‍රයක් වුණත් එහෙමයි. හුළඟට යාට කැඩෙන්නේ නැතුව ඕන අතකට නැමෙන්න හැකියාවක් තියෙනවා. ඒකට හේතුව පත්‍ර වෘන්තේ. ඒ කියන්නේ නටු ඇතුලේ ස්ථූල කෝණාස්තර රැහැන් වගේ පිහිටන නිසා. ඒවා මගින් සන්ධාරණීය සැපෙන කඳන් සහ මුල් සමග දික්වීම සිදුවේ. ශාක කඳ සහ මුල ප්‍රාථමික වර්ධනය නිසා දික්වීමට ලක් වෙනකොට මේ ස්ථූල කෝණාස්තරත් ඒත් එක්කම දික්වීමට ලක් වෙනවා. අපි ස්ථූල කෝණාස්තර පටකයේ හරස්කඩක් සහ දික්කඩක් පොඩ්ඩක් බලලෙමු. ඕගලන්ට මේ රූපය බලුවහම පේනවා. සෛල බිත්තියේ කොන් ඝනකමින් වැඩි. ඒ වගේම න්‍යෂ්ටිය පර්යන්තයට වෙන්න තියෙන්නේ සෛල ප්ලාස්මේ පැත්තකට වෙන්න. රික්තකයේ විශාලයි, මධ්‍ය රික්තකයක් තියෙනවා. අන්තර් සෛලීය අවකාශ නැහැ. එහෙම නැත්නම් ඉතා අඩුයි කියලා තමයි සලකන්නේ. දික්කඩ දිහා බැලුවොත් එහෙම සෛල ගොඩක් දිගටයි කියලා ඕගලන්ට පේනවා. අපි ඊළඟ රූපයට යමු. මේ දීලා තියෙන ද්විබීජපත්‍රී ප්‍රාථමික ශාක කන්දේ හරස්කඩ. මම කලින් සඳහන් කළා ලපටි ශාක කඳන් වල ස්ථූල කෝණාස්තර සෛල පිහිටනවා කියලා. ඔයගොල්ලෝ මේ රූපේ බැලුවොත් එහෙම අපි චර්මයට ඇතුළතින් සෛල ස්තර කිහිපයක් හැටියට ස්ථූල කෝණාස්තර සෛල වලයක් පිහිටනවා ප්‍රාථමික ශාක කඳ ඇතුලේ. මේ ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ ද්විබීජපත්‍රී ප්‍රාථමික ශාක කඳක හරස්කඩක්. ඒ වගේම බාහික සහ මජ්ජාව ප්‍රදේශයේ තියෙන මේ සෛල ආකාරය ඔයගොල්ලන්ට අඳුර ගන්න කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ තියෙන්නේ මෘදු ස්තර සෛල. අපි බලමු ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස්කඩක්. මේ රූපේ දිහා බැලුවාම ඔයගොල්ලන්ට පේනවා අනෙක් සෛල වලට වඩා සෛල බිත්ති වල කොන් ඝන වෙච්ච සෛල තියෙනවා නාරටිට උඩින් සහ පහළින්. ඒ තමයි ස්ථූල කෝණාස්තර සෛල. මේ ස්ථූල කෝණාස්තර සෛල පත්‍රයේ නාරටිය දිගේ රැහැන් හැටියට පිහිටනවා. ඒ මගින් ශාක පත්‍රයට සන්ධාරණය සපයනවා. අපි යමු ඊළඟ සෛල ආකාරයට දෘಢස්තර සෛල. සෛල දික්වීමෙන් පසුව ද්විතීක සෛල බිත්ති සෑදීම සිදුවේ. විභාජනයෙන් හැදෙන සෛල දික්වීමට ලක් වුණාට පස්සේ ද්විතීක සෛල බිත්ති හැදෙනවා. ප්‍රාථමික සෛල බිත්තියට ඇතුලෙන් තැම්පත් වෙන සෛල බිත්තියට තමයි අපි කියන්නේ ද්විතීක සෛල බිත්තිය කියලා. ලිග්නින් විශාල ප්‍රමාණයකින් ඝනකම් වූ ද්විතීක සෛල බිත්ති දරයි. මේ අලුතෙන් ප්‍රාථමික සෛල බිත්තියට ඇතුල් පැත්තෙන් එහෙම නැත්නම් සෛලයේ ඇතුල් පැත්තෙන් අලුතෙන් හැදෙන මේ සෛල බිත්තිය එහෙම නැත්නම් ද්විතීක සෛල බිත්තියේ ප්‍රධානම සංඝටකයක් තමයි ලිග්නින්. ඊට අමතරව සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් කියන සංඝටකත් ද්විතීක බිත්තියේ සංඝටක හැටියට තියෙනවා. පරිණත අවධියේදී මේ සෛල අජීවී සෛල වේ. ලිග්නින් කියන්නේ ජල රෝධක ද්‍රව්‍යයක්. ඒක හරහා ජලයට ගමන් කරන්න බෑ. මේක නිසා සෛලය පරිණත වෙනවත් එක්කම අජීවී භාවයට පත් වෙනවා. ඉතින් ලිග්නින් තැම්පත් වෙන ඕනම ශාක සෛලයක් පරිණත වෙනකොට අජීවී භාවයට පත් වෙනවා. ලිග්නින් ජලයට ප්‍රතිරෝධී ද්‍රව්‍යයක් නිසා. දෘಢස්තර සෛල වර්ග දෙකක් පවතී. පළවෙනි වර්ගය උපල සෛල, දෙවෙනි වර්ගය දෘಢස්තර තන්තු නැත්නම් තන්තු සෛල.
ප්‍රධාන වශයෙන්ම මේ සෛලාකාර දෙක වෙන් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ හැඩය මත. අපි මේ සෛලාකාර දෙකේ රූප ගැන හොඳට ඉගෙන ගමු. අපි ඉස්සලම් බලමු තන්තු සෛල. ඔයගලන්ට පේනවා එයාගේ හැඩය දෙකලවරින් සිහින් වෙලා තර්ක රූපී හැඩයක් ගන්නවා. එයාගේ හරස් කඩක් ගත්තොත් බහු අශ්‍රාකාරයි. ඒ වගේම සෛලය තුල සෛල ඉන්ද්‍රිකා පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට සෛල කුහරයක් තියෙන්නේ. සෛල එකිනෙකට සම්බන්ධ කරමින් සරල කූ තියෙනවා. සෛල අජීවීභාවයට පත් වෙනකම්ම යාබද සෛල අතරේ ද්‍රව්‍ය හුමාරු වෙන්නේ මේ සිදුරු හරහා. මේ සෛල දැන් අජීවීභාවයට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ඉන්ද්‍රියකා මුකුත් නැත්තේ. ඉතින් අපිට දකින්න පුළුවන් ඝනකමින් ගොඩක් වැඩි හිස් කුහර සහිත සරල කූ සහිත සෛල සමූහයක් තන්තු සෛල කියලා. සාමාන්‍යයෙන් තන්තු සෛල තියෙන්නේ මේ විදිහට කදම්බයක් වගේ මිටියක් වගේ එකට සම්බන්ධ වෙලා. අපි ඊළඟට බලමු උපල සෛලවල හරස්කඩ උපල සෛල සාමාන්‍යයෙන් අක්‍රමවත් හැඩති වෙනවා. සෛල බිත්තිය උපල සෛලවල සෛල බිත්තියේ ඝනකම ඉතාමත් වැඩි තන්තු සෛලයේ සෛල බිත්තියේ ඝනකමට වඩා. ඒ වගේම උපල සෛලවලත් මධ්‍යයේ තියෙන සෛල කුහරය ඒක ඉන්ද්‍රිකා මුකුත් නැහැ අජීවීභාවයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අජීවීභාවයට පත් වෙනකන් සෛල අතර ද්‍රව්‍ය හුවමාරුවට ආධාර වෙන්න සරල කූ පැවතිලා තියෙනවා. ඕගලන්ට පැහැදිලි වෙනසක් පේනවා. තන්තු සෛලවල කූ ශාකණය වෙලා නැහැ. හැබැයි උපල සෛලවල තියෙන කූව සරල කූ ශාකණය වෙලා කියන අතු බෙදිලා තියෙනවා. අපි මේ සෛල දෙවර්ගය ගැන වෙන වෙනම ඉගෙන ගමු. උපල සෛල තන්තු වලට වඩා කෙටි සහ මහතින් වැඩි අතර අක්‍රමවත් හැඩයක් දරයි. ඒවාට බෙහෙවින් ඝනකම් වූ ලිග්නි භවණය වූ ද්විතීක බිත්ති ඇත. තන්තු වලට සාපේක්ෂව මේ සෛල බිත්ති ඝනකමින් ගොඩක් වැඩි. වර්ධනය සම්පූර්ණයෙන් නතර වූ ශාක කොටස් වල මේවා දැක්කිය හැක. අපිට උපල සෛල දකින්න හම්බෙන්නේ වර්ධනය සම්පූර්ණයෙන්ම නතර වෙච්ච ශාක කොටස් වල. උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. කටු ලෙස පවතින පලාවරණවල පොල් කට්ටේ, දියුල් කට්ටේ. ඒ වගේම බීජ ආවරණවල අපි දන්නවා කෝපි බීජයේ ඝන බීජ ආවරණයක් තියෙනවා උපල සෛල. ඇතැම් පළවල මාංශලේ උදාහරණයක් දීලා තියෙනවා පෙයාස්. සාමාන්‍යයෙන් පෙයාස් කනකොට රළු බවක් දැනෙනවා. ඒකට හේතුව ඒකේ තියෙන උපල සෛල. ඊළඟට අපි කතා කරමු තන්තු සෛල ගැන. තන්තු සාමාන්‍යයෙන් රැහෙන් වැනි සමූහ වශයෙන් පිහිටයි. මම කලිනුත් කිව්වා තන්තු සෛල කදම්බයක් වගේ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒවා දිගටි සිහින් දෙකලවර උල් වූ හැඩයක් ඇති සෛල වේ. දෙකලවර උල් වූ හැඩයට අපි කියනවා තර්ක රූපී හැඩය කියලා. වාණිජ වශයෙන් කෙඳි ලබා ගැනීමට ප්‍රයෝජනවත් වේ. උදාහරණ දීලා තියෙනවා හන කෙඳි සහ පොල් කෙඳි. පොල් කෙන්දක් කියන්නේ තන්තු තනි සෛලයක් නෙමෙයි. තන්තු සෛල සමූහයක් එකතු වෙලා සෛල කදම්බයක් හැදුවට පස්සේ තමයි පොල් කෙන්දක් නිර්මාණය වෙන්නේ. අපි දෘඩස්තර සෛලවල කෘත්‍යයන් ඉගෙන ගමු පොදුවේ. තන්තු සහ උපල සෛල ශාකයට සන්ධාරණය සහ ශක්තිය ලබා දීමට විශේෂණය වී ඇත. මේ සෛල අජීවීභාවයට පත් වෙනවා. ඒක නිසා පරිවෘත්තීය ක්‍රියා කරන්න බෑ. ද්‍රව්‍ය සංචිත කරන්න භාවිතා කරන්නේ. හැබැයි ඝනකමින් ඉතා ඉහළ සෛල බිත්ති තියෙනවා. දැඩි බිත්ති. ඒක නිසා ශාකයට සන්ධාරණය සහ ශක්තිය ලබා දෙන්න තමයි දෘඩස්තර සෛල දායක වෙන්නේ. අපි යනවා ඊළඟ පටක පද්ධතියට. අවසන් පටක පද්ධතිය සනාල පටක පද්ධතිය. සනාල පටක පද්ධති ආකාර දෙකකි. ඒවා නම් ශෛලම පටකය සහ ප්ලෝයම පටකය. අපි ඉස්සලම ශෛලම පටකය ගැන කතා කරමු. ආවෘත බීජක ශාක හා ඇතැම් විවෘත බීජක ශාකවල ශෛලමය වාහිනී ඒකක සහ වාහකාභ තන්තු සහ මෘදුස්තර සෛල වලින් යුක්ත වේ. ශාකවල වර්ගීකරණය ඔයගොල්ලෝ ඉගෙන ගත්ත තුන්වෙනි පාඩමේදී. එතෙන්දී අපි වර්ග දෙකකට ශාක බෙදුවා. මුලදීම සනාල ශාක සහ විනාල ශාක කියලා. විනාල ශාකවල නම් කොහොමත් ශෛලම පටකය පිහිටන්නේ නැහැ. සනාල ශාකවල ශෛලම පටකය පැවතියත් තියෙන සෛල වර්ග වංශය අනුව ශාක වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ සඳහන් කරපු සෛල ආකාර හතරම පවතින්නේ ආවෘත බීජක ශාක සහ ඇතැම් විවෘත බීජක ශාකවල විතරයි. ශෛලම වාහිනී ඒකක සහ වාහකාභ ප්‍රධාන වශයෙන් ජලය සන්නයනය කරයි. දැන් සෛල වර්ග හතරක් තියෙනවා කියලා ඉගෙන ගත්ත ශෛලම පටකේ වාහිනී ඒකක වාහකාභ තන්තු සහ මෘදුස්තර. එතනින් ජලය සන්නයනය කරන්න දායක වෙන්නේ වාහිනී ඒකක සහ වාහකාභ කියන සෛල ආකාර දෙක. ඒවා කෘත්‍රිමය පරිණත අවධියේදී අජීවී සෛල ලෙස දක්නට ලැබේ. වාහිනී ඒකක සහ වාහකාභ ජලය පරිවහනය සඳහා උපරිම ලෙස හැඩ ගැහුණට පස්සේ ඒවා ජීවී භාවයෙන් තමයි පවතින්නේ. ඒකට හේතුව ඔයගොල්ලෝ දැන් දන්නවා. මේගොල්ලන්ගේ ද්විතීක සෛල බිත්තිය හැටියට ලිග්නින් තැන්පත් වෙනවා. ඒ වගේම මේ සෛල ඇතුලේ සෛල මධ්‍ය කුහර බවට පත් වෙනවා. ඒක නිසා කෘත්‍රිමය වශයෙන් පරිණත වෙනකොට වාහිනී ඒකක සහ වාහකාභ අජීවී භාවයට පත් වෙනවා. දෘඩස්තර තන්තු තියෙනවා. ශෛලම පටකේ ඒවා සන්ධාරක ශක්තිය සපයනවා මේ පටකයට. ඒ වගේම මෘදුස්තර සෛල පවතිනවා ශෛලම පටකය ඇතුලේ. මේ මෘදුස්තර සෛල සංචිත කෘත්‍ය සහ අරීය ජල පරිවහනය සිද්ධ කරනවා. අපි ඒක මෙහෙම පැහැදිලි කරගමු. ශෛලම වාහිනී සහ වාහකාභ නැත්නම් ශෛලම පටකය මගින්
ජලය ශාක දේහයේ පරිවහනය කරන්නේ සිරස් අතට උඩ අතට. මහත ශාක කඳක් සැලකුවොත් එහෙම ශෛලම පවතින්නේ ශාක කඳේ මැද්දට වෙන්න. ඈතට වෙන්න තියෙන සෛල වලට ජලය පරිවහනය කරන්න ශෛලම වාහිනිය අත බෙදිලා නැහැ. එතකොට කඳේ හෝ මුලේ වටේ තියෙන සෛල වලට ජලය ගමන් කරන්නේ මෘදුස්තර සෛල හරහා. ඒකට අපි කියනවා අරීය ජල පරිවහනය කියලා. ඔයගොල්ලන්ට මේ රූපය දීලා තියෙනවා ශෛලම පටකයක හරස්කඩ. ඕකේ විශාල සිදුරු වලින් පේන්නේ වාහිනී ඒකක, කුඩා සිදුරු වලින් පේන්නේ වාහකාභ. මේ රූපෙ දිහා බැලුවොත් වාහිනී ඒකක අතිශයින්ම හැඩ ගැහිලා තියෙනවා ජලය පරිවහනය වෙන්න. ඒගොල්ලන්ගේ සෛල මැද්දේ කුහරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම හරස් බිත්ති බිඳ වැටිලා සජිද්‍ර තලය එහෙම නැත්නම් සිදුරු සහිත තලයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පීපාකාර හැඩයක් ගන්නවා වාහිනී ඒකක බටයක් ස්වරූපයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම වටේ තියෙන බිත්තියේ කූ පිහිටනවා. ඒවට අපි කියන්නේ ගැටි කූ කියලා. විශේෂ නිර්දේශනන් දැන් ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. කූ සිදුරු පිහිටනවා. ඊට පස්සේ අපි ගත්තොත් වාහකාභ සෛලය. වාහකාභ සෛලය තර්ක රූපී හැඩති. තන්තු සෛල වලට වඩා මහතින් වැඩි. මෙයාගේ හරස් බිත්ති බිඳ වැටීමක් වෙලා නැහැ. ඔයගලන්ට පේනවා මෙන්න මේ රූපේ වාහකාභ හරහා ජලය ගමන් කරන්නේ ඒවැයි තියෙන කූ සිදුරු හරහා මේ විදිහට. දැන් අපි මේ සෛල ආකාර ගැන වෙන වෙනම ඉගෙන ගමු. අපි මුලින්ම ඉගෙන ගමු වාහිනී ඒකක ගැන. වාහිනී ඒකක සියලු ආවෘත බීජ ශාක සහ සමහර විවෘත බීජක ශාකවල වාහිනී ඒකක දක්නට ලැබේ. සනාල ශාක වුණත් සෑම සනාල ශාක ආකාරයකම වාහිනී ඒකක පවතින්නේ නැහැ. තියෙන්නේ සියලුම ආවෘත බීජක ශාකවල සහ සමහර විවෘත බීජක ශාකවල විතරයි. මේවා දිගටි සිලින්ඩර් ආකාර වේ. වාහකාභ වලට වඩා කෙටි සහ පළල් වන අතර තුනී බිත්ති දරයි. මේ තුනී බිත්ති දරයි කියලා අරගෙන තියෙන්නේ වාහකාභ සෛල වලට සාපේක්ෂව. අපි මෘදුස්තර හෝ ස්ථිර කෝණාස්තර වලට සාපේක්ෂව ගත්තොත් මේ සෛල බිත්ති ඝනකමින් වැඩි. මොකද ද්විතීක බිත්තියක් තැම්පත් වෙලා තියෙන නිසා. මේවා ද්විතීක බිත්ති ලිග්නින් වලින් ඝන වෙලා තියෙනවා. ඒක නිසා සෛල අජීවභාවයටපත් වෙනවා. හැබැයි ලිග්නින් තැම්පත් වෙලා තියෙන නිසා ආතතියක් යටතේ සිදුවන ජල පරිවහනයේදී සන්ධාරණය සපයමින් බිඳ වැටීම වළක්වයි. ද්විතීක බිත්තිය හැටියට ලිග්නින් තැම්පත් වෙලා තියෙන නිසා සෛල බිත්තියට අමතර ශක්තියක් ලැබිලා තියෙනවා. ඒක නිසා ජලය පීඩනයක් ඔස්සේ ජලය පරිවහනය කරනකොට සෛල බිඳ වැටෙන එක වැළකීලා තියෙනවා. වාහිනී ඒකක එකිනෙක හා බැඳෙන හරස් බිත්තිවල සජිද්‍ර තල පිහිටන අතර අනෙක් බිත්ති මත කූ පිහිටයි. අපි කලින් රූපේ දැක්කා. වාහිනී ඒකක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන හරස් බිත්ති මත හරස් බිත්ති බිඳ වැටිලා සිදුරු සහිත තල හෙවත් සජිද්‍ර තල හැදිලා තියෙනවා. අනෙක් බිත්ති මත කූ සිදුරු තිබ්බා. මේවායේ හරස් බිත්ති වල ඇති සජිද්‍ර තල අගින් අග පේලියට පිහිටමින් සෛලම වාහිනී සාදයි. මේ විදියට වාහිනී ඒකක කිහිපයක් එක මත එක පිහිටලා හදනවා සෛලම වාහිනිය. සජිද්‍ර තලය ඔස්සේ ජලය නිදහසේ ගලා යයි. සජිද්‍ර තලය හරහා තමයි ජලය ගලාගෙන යන්නේ මේ පෙන්නලා තියෙන විදියට. ශෛලම් පටකයේ තියෙන අනෙක් සෛල ආකාරය වාහකාභ සියලුම සනාල ශාකවල දක්නට ලැබේ. දැන් මොහොතකට කලින් අපි ඉගෙන ගත්ත වාහිනී එකක තියෙන්නේ සියලුම ආවෘත බීජක සහ සමහර විවෘත බීජකවල විතරයි කියලා. හැබැයි වාහකාභ සියලුම සනාල ශාකවල තියෙනවා. මේවා දිගටි සිහින් දෙකලවර උල්ලු හැඩයක් ගන්නා සෛලවේ තර්ක රූපී හැඩයක් ගන්නවා. මේවායේ ද්විතීක බිත්ති ලිග්නින් වලින් ඝන වී ඇත. ද්විතීක බිත්ති වල කූ පිහිටයි. කූ හරහා ජලය එක් සෛලයක සිට අනෙකට ගමන් කරයි. අපි දැක්ක කලින් රූපවලදී වාහකාභවල හරස් බිත්ති බිඳ වැටලා තිබුණේ නැහැ. හැබැයි හරස් බිත්ති බිඳ වැටුනේ නැති වුණාට එක වාහකාභයක ඉඳන් තවත් වාහකාභයකට ජලය ගමන් කළා. ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන පෘෂ්ඨවල පවතින කූ සිදුරු හරහා. ලිග්නින් වලින් ඝන වී තිබීම නිසා යාන්ත්‍රික සන්ධාරණය සපයන අතරම ආතතියක් යටතේ ජලය ගමන් කිරීමේදී බිඳ වැටීම වළක්වයි. දැන් මේගොල්ලන්ගේ ද්විතීක සෛල බිත්ති හැටියට ඇතුළතින් තැම්පත් වෙලා තියෙනවා. ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා. මේක නිසා වාහකාභ සෛල වලට අමතර ශක්තියක් ලැබිලා තියෙනවා. ඊළඟ සනාල පටක ආකාරය ෆ්ලෝයම පටකය. ආවෘත බීජක ශාකවල ෆ්ලෝයම පටකය සමන්විත වෙනවා පෙනේර නල ඒකක, සහචර සෛල, මෘදු ස්තර සහ තන්තු සෛල වලින්. තන්තු හැර ෆ්ලෝයම පටකයේ සියලු සෛල සජීවී සෛල වේ. අපි අරගත්තොත් එහෙම ශෛලම පටකයේ සජීවී සෛල ආකාරයකට තිබ්බේ ශෛලමීය මෘදු ස්තර විතරයි. එහෙම ගත්තාම ශෛලම පටකයේ බහුතරයක් තියෙන අජීවී සෛල. හැබැයි ෆ්ලෝයම් පටකයේ සැලකුවොත් එහෙම
ආවෘත බීජක ශාකවල ෆ්ලෝයමේ තියෙන පෙනේර නල ඒකක සහචර සෛල සහ මෘදු ස්තර සෛල කියන්නේ සජීවී සෛල. තන්තු විතරයි අජීවී සෛල වෙන්නේ. ඒ අනුව ෆ්ලෝයම පටකේ සෛල අතරින් බහුතරය ජීවී සෛල වෙනවා. බීජ රහිත සනාල ශාකවල සහ විවෘත බීජක ශාකවල ෆ්ලෝයමේ පෙනේර නල ඒකක සහ සහචර සෛල නොපිහිටන අතර පෙනේර නල ඒකක වෙනුවට ඒ ශාකවල දිගැටි පටු සෛල වර්ගයක් වන පෙනේර සෛල පිහිටයි. ෆ්ලෝයම පටකේ පෙනේර නල ඒකක සහ සහචර සෛල තියෙන්නේ ආවෘත බීජක ශාකවල විතරයි. බීජ රහිත සනාල ශාක සහ විවෘත බීජ ශාක සැලකුවොත් ඒගොල්ලන්ගේ ෆ්ලෝයමේ පෙනේර නල සෛල සහ සහචර සෛල වෙනුවට තියෙන්නේ පෙනේර සෛල කියලා සෛලාකාරයක්. ඒවා දිගැටි පටු සෛල ආකාරයක්. ඔයගොල්ලන්ට දීලා තියෙනවා මෙතන ෆ්ලෝයම පටකේ දික්කඩක් සහ ෆ්ලෝයම් පටකේ හරස්කඩක්. අපි ඉස්සෙල්ලාම දික්කඩ බලමු. ශෛලම වාහිනී වගේම පෙනේර නල ඒකකවලත් හරස් බිත්ති බිඳ වැටිලා සිදුරු සහිත තලයක් හදලා තියෙනවා. හරියට පෙනේරයක් වගේ. ඒක නිසා අපි මේ හරස් බිත්තිය නම් කරනවා පෙනේර තලය කියලා. සජීවී සෛලාකාරයක් වුණත් සෛලප්ලාස්මෙන් ඉතා ස්වල්පයක් තමයි මේ පෙනේර නල ඒකක ඇතුලේ තියෙන්නේ. පෙනේර නල ඒකක වලට ප්ලාස්ම බන්ධ වලින් සම්බන්ධ වෙච්ච සහචර සෛලයක් තියෙනවා. ඒ වගේම ඕගලන්ට පෙන්වලා තියෙනවා ෆ්ලෝයමේ මෘදු ස්තර. ඒ වගේම මේ පෙන්වලා තියෙන්නේ පෙනේර නල ඒකකයේ සහ සහචර සෛලයේ සෛලප්ලාස්මයන් සම්බන්ධ කරන ප්ලාස්ම බන්ධ. ෆ්ලෝයම පටකයේ පෙනේර නල ඒකක සහ සහචර සෛල අතර ඉතා විශාල ප්‍රමාණයක් මේ විදිහට ප්ලාස්ම බන්ධ දකින්න පුළුවන්. මේ දිලා තියෙන ෆ්ලෝයම් පටකයේ හරස්කඩක් ඕගලන්ට පේනවා පෙනේර නල ඒකකයේ පෙනේර තලය සිදුරු ගොඩාක් තියෙන තලයක්. ඒ වගේම න්‍යෂ්ටියක් සහිත සහචර සෛලයක්. එයාගේ ආසන්නයේම එයාට සම්බන්ධ වෙලා පිහිටනවා. අපි මේ සෛල ආකාර ගැන වෙන වෙනම ඉගෙන ගමු. පෙනේර නල ඒකක. මේවා තුල න්‍යෂ්ටිය, රයිබෝසෝම, කැපී පෙනෙන රික්තකයක් හෝ සෛල සැකිලි කොටස් දැකිය නොහැක. පෙනේර නල ඒකකය අජීවී භාවයට පත් වෙලා නැහැ. හැබැයි පෙනේර නල ඒකක වලට සිද්ධ වෙනවා එයා හරහා ආහාර වලට එහා මෙහා යන්න දෙන්න. ඒක නිසා පෙනේර නල ඒකක ඇතුලේ න්‍යෂ්ටියක් පේන්නේ නැහැ. ප්‍රධාන ඉන්ද්‍රියකා පේන්නේ නැහැ. සෛල සැකිලි කොටස් පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පෙනේර නල ඒකක හරහා ද්‍රව්‍ය ගමන් කිරීමට ඉඩ සලසා දීමට සිදුවීම. සෛල ප්ලාස්මය පර්යන්ත තුනී ස්තරයක් බවට ක්ෂීණ වී ඇත. සෛල ප්ලාස්මය සෛල බිත්තියට ආසන්නයේ ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉතුරුලා තියෙන්නේ. මෙවැනි සෛලගත ද්‍රව්‍ය නැති නිසා මේ සෛල තුලින් පෝෂක ද්‍රව්‍ය නිදහසේ ගලා යාමට ඉඩ සලසයි. කලින් සඳහන් කළා. සෛලය ඇතුලේ තියෙන ද්‍රව්‍ය ඉන්ද්‍රියක අඩුවීම මගින් බලාපොරොත්තු වෙන්නේ පෝෂක ද්‍රව්‍ය වලට නිදහසේ ගලා යාමට ඉඩ සැලැස්වීම. පෙනේර නල ඒකක එක මත එක පිහිටීම මගින් පෙනේර නල සාදයි. පෙනේර නල ඒකක එක මත එක පිහිටලා තනි නලයක් වගේ සම්බන්ධ වුණාට පස්සේ අපි ඒකට කියන්නේ පෙනේර නලය කියලා. පෙනේර නල ඒකක අතර ඇති හරස් බිත්ති මත ජිද්‍ර සහිත තලයක් පිහිටන අතර ජිද්‍ර කියන්නේ සිදුරු සහිත තලයක් පිහිටනවා. එය පෙනේර තලය නම් වේ. එක් පෙනේර නල ඒකකයක සිට අනික දක්වා ද්‍රව්‍ය ගලා යෑමට මේ පෙනේර තල ඉඩ සලස්වයි. එක් සෛලයක ඉඳන් අනෙක් සෛලයට ද්‍රව්‍ය ගලාගෙන යන්නේ මේ පෙනේර තල හරහා. අන්තිම සෛල ආකාරය සහචර සෛල. අපි කතා කළොත් එහෙම පෙනේර නල ඒකකයේ සහ සහචර සෛලයට පොදු සම්භවයක් තියෙන්නේ. කියන්නේ පොදු මාතෘ සෛලයකින් තමයි මේ දෙන්නම නිර්මාණය වෙනවා කියන්නේ. මේවා තුලින් ද්‍රව්‍ය ගමන් නොකරයි. එක් පෙනේර නල ඒකකයට යාබදව පිහිටමින් ඒවා සමග ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් මගින් සම්බන්ධව ඇත. හේතුව මේකයි. පෙනේර නල ඒකකයේ සජීවී වුණත් රයිබෝසෝම නැහැ. සෛලීන්ද්‍රික විශාල ප්‍රමාණයක් නැහැ. එයාව පාලනය කරන්න න්‍යෂ්ටියක් නැහැ. එයාව පාලනය කරන්න යාගේ සහචරය. නැත්තම් සහචර සෛලය මගින්. ඒක නිසා සහචර සෛලය සහ පෙනේර නල ඒකකයේ අතර හොඳ බැඳීමක් තියෙන්න ඕනේ. සෛලප්ලාස්මය එකට හොඳට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒක නිසා පෙනේර නල ඒකකයේ සහ සහචර සෛල අතර ඉතා විශාල ප්‍රමාණයක් ප්ලාස්ම බන්ධ පිහිටනවා. මේ සෛලය තුල පවත්නා න්‍යෂ්ටිය සහ රයිබෝසෝම යාබද පෙනේර නල ඒකකයේ කෘත්‍ය පාලනයටද සහභාගී වේ. සහචර සෛලයේ තියෙන න්‍යෂ්ටිය සහ රයිබෝසෝම තමයි යාබදව තියෙන පෙනේර නල ඒකකයේ කෘත්‍ය පාලනය කරන්න දායක වෙන්නේ. ශාක පත්‍රයේ ෆ්ලෝයම වල අඩංගු සමහර සහචර සෛල
ප්ලෝයම බැර කිරීමේදී දායක වන අතර සමහර අවයව තුල පිහිටි ඇතැම් සහචර සෛල ප්ලෝයම හරක් කිරීමට උදව් වේ. මේක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ප්ලෝයමීය පරිසංක්‍රමණය කියන මාතෘකාව යටතේ දල අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරන්නම්. ප්‍රභවය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා ආහාර සංශ්ලේෂණය වෙන තැන. එහෙම නැත්නම් ආහාර සංචිත වෙලා තියෙන තැන. මේ ප්‍රභවයේ ඉඳන් තවත් ස්ථානයකට සංචිත ආහාර ගමන් කිරීම සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රභවයේ තියෙන සංචිත ආහාර එහෙම නැත්නම් සුක්‍රෝස් පෙනේර නල ඒකකයට ඇතුල් කරන්නේ සහචර සෛලය මගින්. මෙයා විශේෂයෙන් මේ සඳහා අනුවර්තනය වෙච්ච සහචර සෛලයක් වෙනවා. ඉතින් මේ විදිහට ප්‍රභවයේ තියෙන සුක්‍රෝස් පෙනේර නල ඒකකයට ඇතුල් කරනවට අපි කියනවා ප්ලෝයමීය බැර කිරීම කියලා. සංචිත කරන ස්ථානයට එහෙම නැත්නම් වැය කරන ස්ථානයට මේ ආහාර ගමන් කරනවා පෙනේර නල ඒකකයේ දිගේ. මේ විදිහට ගමන් කරලා සංචිත කරන අවයවය තුල සුක්‍රෝස් ගබඩා කිරීම සඳහා පෙනේර නල ඒකකෙන් අරගෙන අදාළ අවයවය තුල තැම්පත් කරන්න දායක වෙනවා මේ සහචර සෛලය. පෙනේර නල ඒකකයේ තුල තියෙන සුක්‍රෝස් සංචිත අවයවයක් තුල ගබඩා කරනවට අපි කියනවා ෆ්ලෝයම හර කිරීම කියලා. ඒ සඳහා දායක වෙන්නේ පෙනේර නල ඒකකයට සම්බන්ධ වෙලා තියෙන සහචර සෛලයක්ම තමයි. ඉතින් අපි සම්පූර්ණයෙන්ම ශාක පටක පද්ධතිය ඉගෙනගෙන ඉවරයි. විශාල විෂය කරුණු ප්‍රමාණයක් අද ආවරණය කළා. උපරිම ප්‍රයෝජනයක් අරගන්න හොඳට පාඩම් කරන්න. සටහනේ ලින්ක් එකත් පල්ලෙහා දාලා ඇති. සටහනත් බලා ගන්න. සටහන ලියා ගන්න. ඕගලන්ට ජය.